දැන් තව දානවා. දැන් තව දානවා. දැන් තව දානවා. අන්න ඒ වගේ. හොඳේ. එතකොට අන්න ඒ වගේ මේ ඒ අර සංසිද්ධි තුනක් අපි මේ හඳුන්වා ගන්නවා control structures කියලා. එතකොට ඔය තුන තමයි sequence, selection, repetition කියන තුන. හොඳද? එතකොට දැන් මේ අපි පළවෙනි එක තමයි sequence කියන එක. එතකොට sequence කියන එකේදී සරලවම steps ටිකක් ගලාගෙන යන ආකාරي program එක algorithm එක. හොඳද? if the steps from beginning to the end of algorithm are carried out in strict order, it is called a sequence. එක දිගට steps ටික අනිවාර්යයෙන්ම යනවනම් ඒ order එක දිගටම follow කරන් යන්න ඕන නම් අපි ඒකට කියනවා මෙතන hello ප්‍රශ්නයක් කියවද කවුරු හරි නෑ නේද හරි හොඳේ එතකොට මේ එක දිගටම අපි order එක කරන් යනවා නම් sequence එක මේ දැන් උදාහරණයකට දැන් පඩි පෙළක් නගිනවා නම් අපි පඩි ටික එක දිගට නැගන් යන්න ඕන අන්න ඒ වගේ දැන් ඔයාලගේ පොතේ ඔය මොටෝ එක තමයි තියෙන්නේ මේ sequence එක නේද climbing up or down step by step ඊට පස්සේ students who were admitted to grade 1 of the school continue still studies till grade 13 හරි එකට යන එක දිගටම අනිවාර්යයෙන්ම 13 වෙනකන් යන්න ඕන මැදින් පයින්න බෑනේ එකේ ඉඳන් 3 වසරට යන්න බෑ එතන එකට ගියොත් අනිවාර්යෙන් දෙකට ගිහිල්ලා තමයි 3ට යන්න ඕන ඒ වගේ හරි එතකොට ලියන්නකො අනුමාත්‍රිකාවක් සීක්වන්ස් කියලා මාතෘකාවක් ලියලා ඒකට ලියන්න මේ ටික ලියන්න හොඳේ if the steps from beginning to the end if the steps from the beginning to the end of an algorithm are carried out in a strict order. It is called a sequence. Strict order කියන එක underline කරගන්න. Steps from beginning to end කියන එකත් underline කරගන්න. ඒතර ඒ දෙක තමයි ඔගේ point එක. හොඳයි. Steps ටික beginning to end strict order එක යනවා නම් ඒ steps ටික අන්න ඒ වගේ එකට තමයි අපි sequence එකක් කියලා කියන්නේ. ආයි දාන්නකො අරක. හරි. හරි. දැන් මම යන ඊළඟ page එකට. දැන් එතකොට දැන් උදාහරණයක් විදිහට අපි මේ rectangle එකක මේ වටය දිග හොයනවනම් area එකයි වටය දිගයි. හරි. ඉතින් අපි steps එක මේ වගේ එක දිගට ගලාගෙන යනවා පල්ලෙහාට. step by step පල්ලෙහාට යනවා. strict order එකකට තමයි යන්නේ. හොඳයි. මුලින්ම අපි මේ rectangle එකේ දිගයි පල්ලයි ගන්නවා. get the length and width. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපි area එක calculate කරන දිග වැඩි කරන පළලෙන්
වටේ දිග ගන්න දිගයි පල්ල එකතු කරලා දෙකෙන් වැඩි කරන්න. හරි. ඊට පස්සෙම display order මේ display area and perimeter and stop. හරි. එතකොට මේක මේ සරලම sequence එකක් තියෙන program එකක්. හොඳද? එතකොට මෙන්න මේ flow chart එක ඇඳ ගන්න example කියලා දාලා find in the area and perimeter of rectangle කියලා දාලා මේ flow chart එක ඇඳ ගන්න. මේ ටික ඕනේ නැහැ. problem analysis කියලා තියෙන ටික ඕනේ නැහැ. flow chart එක ඇඳ ගන්න. example කියලා දාලා find in the area and perimeter of a rectangle කියලා දාලා ඔය flow chart එක ඇඳ ගන්න. start කරා input එකක් තියෙනවා get the length and width. හරි නේද? ඊට පස්සේ මාතෘකාව ලියන්න. තාම නෑ සර්. හරි හරි. Yeah. හරි. ඊළඟට ලියන මාතෘකාව අපි ඊළඟේ බලමු. selection කියලා ලියන්න. දෙවෙනි control structure ආකාරය තමයි selection කියන එක. selection. එතකොට selection එක කියලා කියන්නේ සරලවම if else එක. selection කියලා ලියලා පල්ලෙහා ලියන්න. selection කියලා ලියලා මෙන්න මේ ටික ලියන්න. selection is a situation where steps are executed depending on whether a condition of an algorithm is satisfied or not. Condition of an algorithm is satisfied or not. කියන ටික underline කරගන්න.
එතකොට දැන් මේ choice දෙකක් තියෙන්නේ. හොඳේ. there are two choices. එතකොට එක්ක condition එක satisfy වුණොත් ඒකට අදාළ මේ select කර ගන්නවා. satisfy වුනේ නැත්නම් අනිත් option එකට යනවා. හොඳේ. දැන් මේක බලන්න. අපි number එකක් odd ද even ද කියලා බලන්න හදන. හොඳේ. number එකක් odd ද even ද කියලා බලද්දී මොකද්ද කරේ? අපි number එක ගන්නවා input number එක අරගෙන අපි මේ number එක දෙකෙන් බෙදනවා. හොඳේ. අපි මේ number එක දෙකෙන් බෙදලා ඉතිරිය බලනවා. මේ mod කියලා කියන්නේ මම පස්සේ කියලා දෙන්නම්. ඔය mod කියන්නේ බෙදලා ඉතිරිය තමයි mod එකෙන් එන්නේ. හොඳේ. එතකොට දෙකෙන් බෙදලා ඉතිරිය අපි ගන්නවා. එතකොට ඉතිරිය දැන් මෙන්න මෙතන condition එකක් අපි check කරනවා. මොකද්ද condition එක? අපි බලනවා ඉතිරිය remainder එක බිංදුවයිද කියලා බලනවා. දැන් ඕනම සංඛ්‍යාව දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරිය බිංදුවයි නම් ඒ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාව. even number එකක්. ඔව්. remainder එක equal 0 නම් එහෙනම් අපි yes නම් අපි මේක even number එකක් කියලා කියනවා. no නම් අපි odd number එකක් කියලා කියනවා. හොඳයි. ඒතකොට selection එක කියලා කියන්නේ ඔන්න ඕකයි. choices දෙකක් තියෙනවා. එතකොට condition එක මේ condition එක satisfy වෙනවා නම් තමයි yes පැත්තට යන්නේ. condition එක මේ කහපාටින් තියෙන condition එක satisfy වෙන්නේ නැත්නම් තමයි program එක මේ පැත්තෙන් යන්නේ. හොඳයි. එතකොට මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ දෙකෙන්ම යන්නේ නැහැ. දැන් yes no දෙකෙන්ම යන්න බෑ. හොඳයි. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේ එක පාත් එකකින් තමයි ප්‍රෝග්‍රෑම් එක හැම වෙලේම යන්නේ. හරිද? එතකොට එක කන්ඩිෂන් එකක් අපි යන පාත් එකක් අනිවාර්යයෙන්ම සිලෙක්ට් වෙන්න ඕන. සිලෙක්ට් වෙනවා. එක්සැම්පල් කියලා දාලා පුතේ මේක ඇඳගන්න. එක්සැම්පල් කියලා දාලා example කියලා දාලා ලියන්න display whether an input number is odd or even. input කරන number එක odd ද even ද කියලා හොයන program එකක් මේ තියෙනවා. ඒතර මේකේ selection එකක් පාවිච්චි වෙනවා. හරි. මේ flow chart එක අදගන්න. start කරා input number input box එකක් තියෙන්නේ. ඊට පස්සේ process box එකක් තියෙනවා. එතන අපි check කරනවා remainder equal number mod 2 number එක දෙකෙන් බෙදුවට පස්සේ එන ඉතුරු වෙන ගාන තමයි මෙතනින් out වෙන්නේ. මේ remainder කියන එකට මේ remainder කියන එකට apply වෙන්නේ අන්න ඒකේ answer එක. මේ උඩින් දෙන number එක දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙන ගාන තමයි මේ remainder එකට එන්නේ. අපි ඊට පස්සේ බලනවා මේ remainder කියන එකේ value එක 0ද කියලා බලනවා. yes නම් අපි display කරනවා display even number. no නම් display odd number. and තග්ගාල නේද? ඔය වම් පැත්තේ තියෙන එකත් මේ ලියා ගන්න ඕන නම් ඒක ලියාගත්තන වඩා හොඳයි. අපි මොඩ් එකක් කියලා කියන්නේ ඕකට. දැන් 13 5න් බෙදුවට පස්සේ ඉතුරු 3යි ඉන්නේ. එතකොට පල්ලෙහාන් අපි 13 මොඩ් 5 කියලා දාලා තිබ්බට පස්සේ ඒකේ ආන්සර් එකක් 3යි. ඔය මොඩ් එකෙන් වෙන්නේ මේ වැඩේ. මොඩ් කියලා කියන්නේ ප්‍රෝග්‍රෑමින් වල පාවිච්චි වෙන වචනයක්. හරිද? ගණිත කර්ම ටක් ගාලා කරගන්න පාවිච්චි කරන වචනයක්. මොඩ් එක ගන්නවා කියන්නේ.
හොඳගෙන ඉවරලා කියන්න. හරිද? ඊට පස්සේ මාතෘකාව ලියන්න ඕන repetition කියන එක. දැන් මෙතන මේ උදාහරණ කීපයකුත් තව තියෙනවා. දැන් මේ කරන සරල උදාහරණය. දැන් පාස් ෆේල් බලනවා නම් ලකුණු 35 වැඩියෙන් ගත්තා නම් පාස් නැත්නම් ෆේල්. කොහොම if fails ඒවා. මේක බලන්න. Considering the scenario of finding the larger number from two unequal numbers. අසමාන සංඛ්‍යා දෙකකින් විශාලම සංඛ්‍යාව අපි හොයාගන්න යනවා. මේ ෆ්ලෝ chart එක බලන්න. start කරා. ඊට පස්සේ enter two unequal numbers. හොඳයි. enter two unequal numbers. එතකොට A B කියලා අපි නම්බර් දෙක ගන්නවා. හොඳයි. අරගෙන අපි බලනවා A විශාලයිද B කියලා බලනවා. හොඳයි. එතකොට A B ට වඩා විශාලයි නම් අපිට කියන්න පුළුවන් yes නම් එහෙනම් අපිට කියන්න පුළුවන් show A is greater than B. මේ condition එක බොරු නම් අපි එහෙනම් දන්නවා right. එහෙනම් show no නම් show B is greater than A කියලා අපි කියනවා. ඊට පස්සේ end. program එක end වෙනවා. මේකත් බලන්න. දැන් මේ program එකේ වෙන්නේ display current balance after a withdrawal from an account with 5000. balance එක 5000ක් තියෙන account එකකින් මේ අපි amount එකක් අඩු කරාට පස්සේ withdraw කරාට පස්සේ balance එක පෙන්වන්න ඕනේ. එතකොට start කරා program එක. balance එක දැන් 5000යි කියලා අපි system එකට කියනවා. හරි. ඒක තමයි initial balance එක. ඊට පස්සේ අපි input කරනවා කීයක් withdraw කරන්න ඕනද කියලා. අපි input කරනවා කීයක් withdraw කරන්න ඕනද කියලා. හරි. දැන් ඔන්න අපි බලනවා අපි if condition එකක් දානවා. if balance greater than amount requested. හරි. අපි බලන්න එපා. දැන් පොතේ 5000ක් තිබිලා අරු 10000ක් ඉල්ලුවොත් එහෙම මේක දෙන්න බෑනේ. මේ මුලින්ම චෙක් කරන්නේ ඒකයි. balance එක ඉල්ලන ගානට වඩා වැඩියෙන් තියනවාද කියලා චෙක් කරනවා. හොඳයි.
එතකොට බැලන්ස් එක ඉල්ලන ගානට වඩා වැඩි වෙන්න ඕන. ඔව් years නම් අපි බැලන්ස් එක අලුතෙන් දැන් බැලන්ස් එක කරන්න ඕන. තිබ්බ බැලන්ස් එක ඍණ minus amount requested කියලා අපි process කරන්න ඕන. හරිද? එතකොට සල්ලිත් යයි යන විදිහට ඊට පස්සේ මොකද කරන්නේ? display balance. දැන් බැලන්ස් එක මේකට වඩා ඉල්ලන ගානට වඩා විශාල නැත්නම් අපි යනවා end එකට. දැන් මෙතන ඕනනම් දාන්න තිබ්බා මෙතන ඕනනම් ඩිස්ප්ලේ කරන්න පුළුවන් your balance is not sufficient කියලා. ATM වල කියන සල්ලි නැත්නම් අඩුයි සල්ලි නැහැ කියලා ඒ වගේ. හරිද? ඔන්න if else එකක් මේ තව if else එකක් තියෙනවා. හරිද? ඔය flow chart එකට තව උදාහරණයක්. හරි. දැන් ලියන මාතෘකාව repetition කියලා. මේක තමයි තුන්වෙනි සහ මේ සංකීර්ණම control structure එක. repetition. repetition. හරි. ඒකට ලියන්න repetition එකට ලියන්න execution of an instruction or several instructions. Execution of an instruction or several instructions. Instruction or several instructions. In an algorithm, repeatedly until a condition is satisfied. Repeatedly until a condition is satisfied is called repetition. හරි ඕක තමයි ලස්සනම control structure එක. repetition කියන එක. condition එකක් satisfy වෙනකම් අපි යම් කිසි instruction එකක් හරි එහෙම නැත්නම් instruction set එකක් හරි හොඳ මේ execute කරන එකට තමයි අපි කියන්නේ repetition එකක් කියලා. හොඳ condition එකක් satisfy වෙනකම් මොකක් හරි instruction එකක් හෝ instruction කීපයක් අපි execute කරන එකට තමයි අපි repetition එකක් කියලා කියන්නේ. හොඳයි. එතකොට දැන් වතුර කෝප්පයක් අපිට පුරව ගන්න ඕන. එතකොට වතුර කෝප්පේ පිරෙනකම් හොඳයි. වතුර කෝප්පේ පිරෙනකම් until the condition is satisfied. එතකොට වතුර කෝප්පේ පිරෙලාද කියන එක තමයි condition එක. හොඳයි. එතකොට කෝප්පේ පිරෙනකම් මම execute කරන්න ඕන මොකද්ද instruction එක වතුර දානවා කියන එක. හොඳයි. වතුර පුරවනවා කියන එක. කෝප්පේ පුරවන්න ඕන කෝප්පේ පිරෙනකම්. හොඳයි. ටැංකියක් පුරවන්න ඕන ටැංකිය පිරෙනකම්. හොඳයි. අන්න execute කියලා කියන්නේ මේ ඒක අපි දැන් කරනවා කියන එක. run කරනවා කියන එක. program එකක් අපි execute කරනවා කියන්නේ program එකක් ක්‍රියාත්මක කරනවා කියන තේරුම තමයි execute කියන එකේ තියෙන්නේ. හරිද? අපි ඒක ක්‍රියාත්මක කරනවා, run කරනවා. හරිද? execute කියන්නේ දැන් ඔය execution කියලා කියන්නේ ඔය මේ මරණීය දණ්ඩේ මරණීය දණ්ඩෙම execute කරනවා කියන්නේ අපි ඒක ක්‍රියාත්මක කරනවා. execution කියලා කියන්නේ මේ වචනයට. හරිද? එතකොට ඉතින් මේක ගල්ලුවනේ. දැන් ඕකේ වැදගත්ම දේ තමයි මේ කන්ඩිෂන් එක මීට් වෙනකම් හරි එහෙම නැත්නම් කන්ඩිෂන් එක මීට් වෙලා පවතින තුරු තමයි අපි මේ අපි මේ ඇක්ෂන් එක අපි එක්සිකියුට් කරන්නේ. ඉතින් බලමු උදාහරණයක්.
දැන් මේ බලන්න. දැන් checking of condition for repetition can take place in two ways. දැන් මේ repetition එකට අපිට අවස්ථා දෙකක් තියෙන්න පුළුවන්. හරිද? එක්කෝ අපිට පුළුවන් check the condition before repetition start. එහෙම නැත්නම් check the condition after functioning once. හරිද? අපිට ඕනනම් එකපාරක් run කරලා බලලා අපිට check කරන්න පුළුවන් මේක condition එක තියෙනවද කියලා. එහෙම නැත්නම් check කරන්න කලින්ම අපි check කරලා ඉන්නවා වැඩේ පටන් ගන්න කලින්ම. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. මේ දැන් අපි කාට හරි ටොක්කක් අයින්න යනවා. හරි. අපි දැන් කාට හරි ටොක්කක් අයින්න යනවා හිතන්න ඔලුවට ගහන්න යනවා. හරි. එතකොට අපි දැන් රිදෙනකන් ඔලුවට ගහන්න ඕන. හරිද? අපි දැන් කාට හරි රිදෙනකන් ඔලුවට ගහන්න ඕන. හරි. එතකොට අපට ඕක දෙවිදිහකට කරන්න පුළුවන් නේ. එක්ක මෙහෙම පුළුවන්. මේ ගහන්න එකපාරක් ගහලා බලලා රිදෙනවද කියලා. එකපාරක් ගහලා බලලා රිදෙනවද කියලා. එතකොට මුලින් පොඩි තට්ටුවක් දාලා බලන්න. හරිද? රිදෙන්නේ නැත්නම් දිගින් දිගටම ගහනවා. එහෙම නැත්නම් අනිත් විදිය තමයි අපි ගහන්න කලින්ම චෙක් කරනවා ඔලුවට ගැහුවොත් රිදෙනවද කියලා. හරිද? ඒක රිදෙනවා නම් ගහන්නේ නැහැ. රිදෙනකන් ගහන්න ඕන. මම නිකන් පොඩි අමුතු උදාහරණයක් කිව්වේ. දැන් ඒ කියන්නේ කන්ඩිෂන් එක අපි එක්ක මුලින් චෙක් කරනවා. එහෙම නැත්නම් දැන් අපිට උදාහරණ ඉස්සරහට තියෙනවා. හොඳේ. එහෙම නැත්නම් අපි එකපාරක් රන් කරලා බලලා check the condition after functioning once. එකපාරක් අපි රන් කරලා බලලා තමයි අපි ඊට පස්සේ condition එක true නම් තමයි අපි check කරන් වැඩේ කරන් යන්නේ. හරිද? පල්ලෙහා ලියන්න පුතේ. මෙන්න මේ ටික ලියන්න. checking of condition for repetition මෙන්න මේ ටික ලියන්න ඕන. හරිද? Checking of condition for repetition can take place in two ways. එක දාලා ලියන්න. Check the condition before repetition starts. දෙක දාලා ලියන්න. Check the condition after functioning once. හරි. දැන් ඔය මෙතන ඕතන තියෙන උදාහරණයක් තියෙනවා ඔකට. හරි. දැන් මේ පළවෙනි අවස්ථාව බලන්න. Checking whether ink is available before writing. හොඳයි. වැඩේ පළවෙනි පාර අපි චෙක් කරනවා මුලින්ම චෙක් කරනවා තින්ද තියෙනවද කියලා. හරි. පටන් ගත්තා. take a pen පෑන ගන්නවා. පෑන අරන් අපි මුලින්ම චෙක් කරන්නේ තින්ද තියෙනවද කියලා. is ink available? yes නම් තමයි අපි ලියන්නේ. අපි ආ රිපීට් එකක් කරනවා. ලියනවා. ආයෙ චෙක් කරනවා. ආයෙ තින්ද තියෙනවද කියලා බලනවා. ආයෙ ලියනවා. හරි. අනිත් අවස්ථාව තමයි අපි පෑන ගන්නවා. අපි මුලින්ම ලියනවා. රයිට් කරනවා. හරි. ඊට පස්සේ තමයි චෙක් කරන්නේ is ink finished කියලා. තින්ත ඉවර වෙලාද කියලා ඊට පස්සේ චෙක් කරනවා. හරි.
තින්ත ඉවර වෙලා නැත්තම් නෝනම් අපි ආය ලියනවා. ඉවර වෙලා නැත්තම් ආය ලියනවා. තින්ත ඉවර වෙලා නැත්තම් ආය ලියනවා. හරි. තින්ත ඉවර වෙනකම්ම ලියනවා. හරි. මේක හැටියට. හරි. ස්ටොප්. හරි. අපි දැන් බලමු තව උදාහරණයක් බලමු ඔකට. දැන් මේක බලන්න. මේකත් නේ ටැංකියක් පුරවන හදන්න. හොඳයි. පටන් ගත්තා. අපි වතුර පුරවනවා. instruct to operate the water pump. හොඳයි. ඊට පස්සේ මොකද වෙන්නේ? Water flows into the tank. වතුර ටැංකියට එනවා. අපි ඊට පස්සේ චෙක් කරන්නේ මොකද්ද? ටැංකිය පිරෙලාද කියලා බලන්න. is the tank full? no නම් අපි ආයෙ මෙතෙන් යනවා ආයෙ වතුර දානවා. ටැංකිය පිරෙනකම්ම වතුර දානවා. හොඳයි. ඒක repetition එක කියලා කියන්නේ අපි ඔන්න ඔය වගේ එකකට. හොඳයි. condition එකක් true වෙනකම් අපි මොකක් හරි execute කරනවා මොකක් හරි condition එකක්. sorry condition එකක් නෙවෙයි. මේ step එක. instruction or several instruction අපි execute කරන condition එකක් satisfy වෙනකම්. arrow එක හරිද සෝතුන්ති? hello මොකද පුතේ? arrow එක ඔය no එකේ අහුන්නේ no එකට තියෙන arrow එක no එකේ තියෙන arrow එක පුතේ මේ type කරා මට හෙන්නේ හරි වගේ නේ. හරි. චරණ අහන්නේ මේ මෙතන. මේ is the tank full කියන එකේ දැන් ටැංකිය පිරලා නැත්තම් මේ repetition එක ආය යනවා උඩහටනේ. මේ repetition එක ආපහු යනවා උඩහට. හරි. එතකොට කරන්න අහන්නේ මේ ඊතලේ මේකට එන්නේ නැතුව මේකට මේ මෙතෙන්ට නේද එන්න ඕනේ කියලා. හරි. ඉතින් පුතේ චරණ මේක මේ ඊතලේ මෙතෙන්ට දැම්මත් එකයි මෙතෙන්ට දැම්මත් එකයි. ඒක වෙනසක් නැහැනේ. ඇයි? මෙතෙන්ට දැම්මත් දැන් මේ ඊතලේ ඔහම ඇවිල්ලා මේ මෙතෙන්ට ආවා කියන්නකො. ඒක මෙතෙන්ට ආවා ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකයි මේ ඇරෝ එක දින පල්ලෙහාට. හොඳයි. ඒතකොට මේකට දෙන එකේ මේකට මේ ඊතල සම්බන්ධ කරන එකේ වෙනසක් නැහැ. හොඳයි. මේ same thing. ඒක වෙනසක් නැහැ. මේක මෙතන දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්ට ආවා. ඒතර ආයේ මේ සෙට් එක තමයි කරගන්නේ. මේ මෙතන කරලා තියෙනවා කිව්වේ. දැන් මේ උදාහරණය බලන්න. වැරදි නෑ. ඔව්. කරන්න එතෙන්ට දැම්මත් වැරදි නෑ. හොඳයි. හරි. ඒත් වැරදි නෑ. ෆ්ලෝ chart මෙතුන් ෆ්ලෝ chart අනිවාර්යයෙන්ම එක්සෑම් එකට එන්න පුළුවන්. හොඳයි. එතකොට මතක තියාගන්න මේ repetition කියන එක තමයි ගොඩක් වෙලාවට ඔයාලගෙන් චෙක් කරන්නේ. මොකද repetition කියන ෆ්ලෝ chart, pseudocode, Pascal code වල මේ repetition කියන part එක තමයි ගොඩක්ම අවුරුම් part එක. හොඳයි. තේරුම් ගන්න තෝරන part. මම හිමින් කරන්නේ තේින්න තමයි ඇත්තට. හොඳයි. එතකොට අනිවාර්යෙන් එක්සෑම් එකට මේවා එන්න පුළුවන්.
මේ කොහෙන් හරි ප්‍රශ්නයක් කරගිලා අහන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක අපි හොඳටම හිමීට අල්ලගමු. හොඳයි. මතක තියාගන්න ඔයාලගේ සිලබස් එකේ තියෙන අමාරුම පාඩමත් මේකයි. හොඳයි. මේකට එන්න හොඳට අපි වෙලාව දාලා මේක හරියටම කරගන්නත් ඕන. හරි. දැන් මේක බලන්න. දැන් මේ දෙවෙනි එක්සැම්පල් එකේ අනිත් එක්සැම්පල් එකේ මෙතන මොකක්ද වෙන්නේ බලමු. දැන් මෙතන මේ කරන්නේ පන්තියක ඇටෙන්ඩන්ස් එක ගන්නවා. පන්තියක ඇටෙන්ඩන්ස් එක ගන්න වැඩක් මේ කරන්නේ. ඒතර මුලින්ම පටන්ගෙන තියෙනවා begin. ඊට පස්සේ ළමයෙක්ගේ නම කතා කරනවා. call out students name. call out students name. ඊට පස්සේ ළමයාගේ නම කතා කරනවා. ඊට පස්සේ චෙක් කරන්න ඕන ළමයා ඉන්නවද කියලා නේ. ළමයාගේ නම කතා කරලා ළමයා ඉන්නවද කියලා චෙක් කරන්න ඕන. හරි. is the student present? yes නම් mark 1 for presence. ඒක එකක් දානවා ඉන්නවනම්. නැත්නම් mark 0 for absence. හොඳයි. අපි ඊට පස්සේ යනවා ඔන්න මෙන්න මේ ටික තමයි ඉන්ස්ට්‍රක්ෂන් ටික. තේරුණාද? මෙන්න මේ ටික තමයි මේ repetition එකේ ඉන්ස්ට්‍රක්ෂන් ටික. හොඳයි. මෙන්න මේ සෙට් එක. හොඳයි. ළමයෙක්ගේ නමක් කතා කරනවා, ළමයා ඉන්නවද කියලා බලනවා, ළමයා ඉන්නවනම් එක දානවා, ළමයා නැත්තම් බිංදුව දානවා. ඔන්න ඔය ටික තමයි ස්ටෙප්ස් ටික. ඔය ටික තමයි රිපීට් වෙන්නේ. හරි. ළමයි 1000ක් හිටියත් මෙන්න මේ ස්ටෙප් ටික තමයි රිපීට් වෙන්නේ. ළමයාගේ නම කතා කරා, පැතුම් ඉන්නවද කියලා බැලුවා, ඉන්නවනම් එක දැම්මා, නැත්තම් බිංදුව දැම්මා. ඒතර මේ ටික තමයි රිපීට් වෙන ස්ටෙප්ස් ටික. හරි. එතකොට කන්ඩිෂන් එක මොකද්ද? කන්ඩිෂන් එක තමයි any more names to be called. තවත් රෙජිස්ටර් එකේ නම් තියෙනවද බලනවා. හොඳයි. තවත් රෙජිස්ටර් එකේ නම් තියෙනවද බලනවා. හොඳයි. එතකොට මේක බලන්න මේකේ කන්ඩිෂන් එක අන්තිමට චෙක් කරන්න. හොඳයි. දැන් මේක අර කන්ඩිෂන් එක අන්තිමට චෙක් කරන එක. එතකොට තවත් නම් තියෙනවනම් මොකද කරන්නේ? ආයෙ උඩහට මෙතෙන්ට යනවා. මේ මෙතෙන්ට ගිහලා ආයෙ නමක් කතා කරනවා. ඌ ඉන්නවද බලනවා. ඉන්නවනේ එක දැම්මා. නැත්තම් බිංදුව දැම්මා. ආයෙ පල්ලෙහාට ඇවිල්ලා අන්න ආයෙ කන්ඩිෂන් එක චෙක් කරනවා. any more names to be called. ආයෙ නම් නැත්තම් තමයි ප්‍රෝග්‍රෑම් එක end කරන්නේ. හොඳයි. ඒතර ඔන්න මේ ඒකේ තියෙන repetition එක. හොඳයි. දැන් එතකොට මෙන්න මේක ඔයාලා අඳ ගන්න පුතේ එක්සැම්පල් එකක් කියලා දාලා marking attendance register කියලා ලියලා මෙන්න මේක අඳ ගන්න මේ ටික.
හරිද එහෙනම් හරිද right එතකොට දැන් ඔය control structures ටික control structures මේ ඔව් මානසි දැන් ඕකේ හැටි පුතේ ඕකේ output එක ඒ කියන්නේ output එකක් display කරන්නේ නැහැ program එක end වෙනවා විතරයි හරිද දැන් මේ program එක හැටියට මේ අර output එක පේන්නේ නැහැ මේ අර output එක වෙන්නේ මොකද්ද register එක mark වෙන එක නේද දැන් මේ බලන්න මෙතන දැන් ළමයෙක් ඉන්නවනම් අපි උට එක කියලා දානවා register එක කියලා දානවා මේ ළමයෙක් නැත්තම් register එක බිංදුව කියලා mark වෙනවා එතකොට මේකේ output එක වුණේ මොකද්ද වැඩේ ඉවර වෙද්දි register එකේ හිතනවා database එකක් කියලා database එකේ නම ඉස්සරහින් ඉන්න ළමයිගේ එක වැටලා තියෙනවා නැති ළමයිගේ බිංදුව වැටලා තියෙනවා එතකොට ඒක තමයි output එක මේකේ මේ program එකේ හරි program එක end වෙද්දි ඒක තමයි අපිට එන output එක output එක පෙන්වන්නේ නැහැ මෙතන හරි ඔව් බිංදුව එක මාක් කරන එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ අවුට්පුට් එක. හරි. ඒක තමයි කියන්නේ ඇත්තටම අවුට්පුට් එක වෙන්නේ ඒකයි. වැඩේ ඉවර වෙද්දී අපිට රෙජිස්ටර් එක මාක් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි අවුට්පුට් එක. හරි. right. එතකොට දැන් control structures අපි flow chart වලත් අපිට control structure එක පෙන්වන්න පුළුවන්. හරි. flow chart එක අපිට අඳිද්දි control structures ඔයගේ පෙන්වන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි දැන් සූඩු කෝඩ් අඳිනවනේ සූඩු කෝඩ් දිනනවනේ එතකොට සූඩු කෝඩ් වලත් අපිට ඔය කන්ට්‍රෝල් ස්ට්‍රක්චර්ස් ඔය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් හරිද ඊට පස්සේ පැස්කල් වල පැස්කල් කෝඩ් ලියද්දි අපි ඒව කොයි විදිහට පාවිච්චි කරනවා හරි හරි අපි දැන් ඒවා අපි දැන් හම්බෙද්දි අපි දැන් concept එක දන්නවනේ sequence එක කියලා කියන්නේ මොකද්ද iteration එක කියලා කියන්නේ මොකද්ද repetition එක කියලා කියන්නේ මොකද්ද හොඳේ ඒ repetition වල සමහර අවස්ථා දෙකක් තියෙනවා සමහරලාට condition එක මුලින් check කරනවා සමහරලාට condition එක අපි අන්තිමට check කරන්නේ හොඳේ ඒකෙත් අවස්ථා දෙකක් තියෙන්න පුළුවන් හරි අපි ඕක දැන් practical විදිහට බලමු බලද්දි අපිට ඔය අහු වෙනවා හරි හරි දැන් පුතේ අපි යන් pseudo code වලට අපි pseudo code කතා කරලා අපි ඊට පස්සේ අපේ ප්‍රධානම කෑල්ලට යනවා ප්‍රධානම සෙක්ෂන් එක මොකද්ද Pascal program කරා හරි ලියන මාතෘකාවක් pseudo codes කියලා ලියන මාතෘකාවක් pseudo code
එතකොට දැන් මේ අපේ තාම මොකද්ද කරන්නේ? අපි දැන් මේ ප්‍රොබ්ලම් එකකට සොලියුෂන් එක අපි හොයන්න අපි ඇල්ගොරිතම් එකක් ලිව්වනේ. අපි ප්‍රොබ්ලම් එකකට සොලියුෂන් එකකට යන අපි ස්ටෙප්ස් ටික තමයි අපි මේ ඇල්ගොරිතම් එකක් විදිහට ලිව්වේ. ලියලා ඔය ලියන ඇල්ගොරිතම් එක අපිට පුළුවන් වුණා මේ පුළුවන් අපිට ප්‍රධාන ආකාර දෙකකට අපිට රෙප්‍රසන්ට් කරන්න පුළුවන්. ඒතර පළවෙනි ආකාරය තමයි මොකද්ද? ෆ්ලෝ chart එකක් විදිහට අපිට පුළුවන් මේ ඇල්ගොරිතම් එකක් පෙන්වන්න. ෆ්ලෝ chart එකක් විදිහට අපිට ඇල්ගොරිතම් එකක් ඒ ස්ටෙප්ස් ටික පෙන්වන්න පුළුවන්. හොඳයි. එතකොට අපිට මේ ඇල්ගොරිතම් එක තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා අපි දැන් මේ කොහොම හරි මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ මේ ෆ්ලෝ chart එකක් විදිහට ලිව්ව ඇල්ගොරිතම් එක ස්ටෙප්ස් ටික අපි මේ ෆ්ලෝ chart එකක් විදිහට ලිව්ව ස්ටෙප්ස් ටික අපි ඊට පස්සේ ලියන්න හදනවා සිම්පල් කෝඩ් එකක් විදිහට. මෙන්න මේ වගේ සිම්පල් කෝඩ් එකක්. හොඳයි. මේ sudo කියන වචනේ තේරුම not real කියන එක. හොඳයි. sudo කියන වචනේ තේරුම sudo කියලා කියන්නේ මොකක්ද ග්‍රීකරමක් රචනයක් වෙන්නේ නැති not real කියන එක. හොඳයි. sudo code කියන එක තේරුම දෙමු not real code. ඇත්ත කෝඩ් එකක් නෙවෙයි හැබැයි කෝඩ් එකක්. ඇත්ත කෝඩ් එකක් නෙවෙයි හැබැයි කෝඩ් වගේ කෝඩ් එකක්. කෝඩ් එකකට සමාන කෝඩ් එකක්. It is intended for human reading and cannot be executed directly by the computer. මේක කම්පියුටර් එකට තේරෙන කෝඩ් එකක් නෙවෙයි මේ අපට තේරෙන කෝඩ් එකක්. හරි? අපේ එහාට ටක් ගාලා තේරෙන්න අපි කෝඩ් ලියා ගන්නකොට තමයි මේ pseudo code කියලා කියන්නේ. හරි? මාතෘකාව ලියන pseudo code කියලා ලියලා ලියන්න the word pseudo means not real. The word pseudo means not real. So pseudocode means not real code. The පල්ලෙහාට ලියන්න මේ ටිකම ලියන්න it is intended for human reading. human reading කියන එක යටින් වරහණක් නෙමෙයි. අන්ඩර්ලයින් කරගත්තා. හොඳයි. It is intended for human reading and cannot be executed directly by the computer. Computer එකට directly මේක කියවන්න බෑ. It is intended for human reading and cannot be executed directly by the computer. එතකොට දැන් අපි මේ ආයදාන්නකො. ඉවනේ ඩගලිය. It is intended for human reading and cannot be executed directly by the computer. Then එතකොට pseudo code වලට අපි use everyday language to prepare a brief set of instructions in the order in which they will appear in the finished program. It is an abbreviated version of actual computer code. Once pseudocode is created, it is simple to translate into real program. Once pseudocode is created,
it is simple to translate into real programming code. Once pseudocode is created, it is simple to translate into real programming code. Pseudocode එකක් ලිව්වට පස්සේ අපිට ඕක actual coding වලට හරවන්න ලේසියි. හරිද? Simple to translate into real programming code. හරි. ඉවල් දැන් ඉවනේ ටික. Once pseudocode is created, it is simple to translate into real programming code. Hari. දැන් මේ pseudocode ලියද්දි අපි දැනගන්න ඕන පොඩි නීති ටිකක් එහෙම තියෙනවා. හොඳද? නීති වලට වඩා රීති වගේ. හරිද? දැන් pseudocode තව එකක් තමයි මේ simple English terms තමයි තියෙන්නේ. හොඳද? When an algorithm is presented in simple English terms, it is called a pseudocode. හරි. දැන් මේ pseudocode එකක් හරි. දැන් ඔය pseudocode එක අපි ලියද්දී මේ pseudocode එක අපි හැම වෙලේම මේ පළවෙනි එක තමයි අපි මේ pseudocode වල තියෙන වචන හැම වෙලේම capital අකුරු වලින් තමයි ලියන්නේ. begin, end, input, read, get මේ ඔක්කොම capital වලින් තියෙන්නේ. හොඳද? එතකොට pseudocode එකක් ලියද්දී අපි පළවෙනි මත තියාගන්න ඕන capital අකුරු වලින් තමයි ලියන්නේ. හොඳද? එතකොට අපි හැම වෙලේම මේ ප්‍රෝග්‍රෑම් එකක් අපි pseudocode එක පටන් ගත්තේ හැම වෙලේම මේ begin කියලා පටන් ගන්න. හොඳද? ඊට පස්සේ end කියලා අපි ඉවර කරන්න ඕන. හොඳද? begin කියලා පටන් ගන්නවා end කියලා අපි ඉවර කරනවා. හොඳද? ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකේ මොන හරි ඉන්පුට් තියෙනවා. හොඳද? ප්‍රෝග්‍රෑම් එකට අපි මොන හරි ඉන්පුට් දෙන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් වචන කීපයක්. හොඳද? දැන් හිතන්න අපි නම්බර් දෙකක එකතු හොයන්න අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. හොඳද? එතකොට අපි කියන්න පුළුවන් එක්කෝ get the two numbers නැත්නම් input two numbers. එහෙම නැත්නම් read two numbers. හොඳද? මේ දැන් මෙතන මේ read කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මේ තියෙන pseudocode එකක් නේ. read කියන එක තමයි input එකක් විදිහට input එකක් දෙන්න මේ pseudocode එකේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් input එක දෙන්න අපිට ඕන නම් පාවිච්චි කරන්න පුළුවන් input කියන්න පුළුවන්, read කියන්න පුළුවන්, get කියන්න පුළුවන්. හොඳයි. ඒව ටික තමයි පාවිච්චි කරන්න පුළුවන්. output එකක් පෙන්වන්න මට එක්ක පුළුවන් display කියලා කියන්න පුළුවන්. display number නැත්නම් display output. display total නැත්නම් show total, show output, sorry show total, show the number. එහෙම නැත්නම් output total, the total එක නම් අපි හොයන්නේ output total වගේ අපිට ওই වචන තුන පාවිච්චි කරන්න පුළුවන්. එක්කෝ output නැත්නම් display නැත්නම් show. input එකක් නම් input නැත්නම් input කරන්න පුළුවන්, නැත්නම් read කරන්න පුළුවන්, නැත්නම් get. දැන් මෙතන output කරලා තියෙන්නේ මොකෙන්ද? මෙතන output කරන්නේ display කියන වචනේ. මෙතන display කියන වචනේ දැන් පාවිච්චි කරලා තියෙන output එකක් දෙන්න. දැන් input කරා output කරා actually මේ process එකට
ඇතුලේ data process කරන්න අපිට එක්ක process නැත්තම් calculate කියලා කියන්න පුළුවන්. අර calculate total, calculate area, හොඳ calculate perimeter, හොඳ calculate මොකක් හරි square root, හරි ඒ වගේ. දැන් මේ මෙතන මේදී calculate පාවිච්චි කරලා තියෙන මෙතන. හොඳ calculate remainder after number is divided by 2. හොඳ number එක දෙකෙන් බෙදුවා පස්සේ ඉතිරි ගන්න කියලා කියන්නේ. හොඳ අන්න calculate කියන වචනේ මෙතන පාවිච්චි කරේ. ඉතින් calculate ඕනම් පුළුවන් process ඕනම් පුළුවන්. හොඳ දැන් ඊට අමතරව දැන් අපි ඔය ප්‍රෝග්‍රෑම් ඇතුලේ අපිට එනවා මේ වගේ දේවල්. මේ if else ඒවා. හොඳ if then else end if. එතකොට මේ if else එකක් කියන්නට selection අපි දාන්න ඔය විදිහට අපි දැන් බලමු selection දාන්න ඔය විදිහට. එතකොට selection එකක් අපේ pseudo code අපි දානවනම් මෙන්න මේ වචන අතර තියෙන්නම ඕන. හොඳ මෙන්න මේ වචන හතර තියෙන්න ඕන. if then මේ බලන්න ඔය වචන හතර තියෙන්න ඕන. හොඳ if දැම්මනම් ඊට පස්සේ then එක තියෙන්න ඕන. if දැම්මනම් then එක තියෙන්න ඕන. හරි if දැම්මනම් if දාලා මේ මෙතන condition එකක් check කරන්න. හරි if then එහෙමනම් මෙන්න මේක display even number කියනවා. එහෙම නැත්නම් else if then නම් මේක එහෙම නැත්නම් අනිත් option එකක් එන්න ඕන else. හරි ඊට පස්සේ මේ end if කියන එකෙන් තමයි ඒ set එක ඉවර වෙන්නේ. හරි එතකොට අපි සාමාන්‍යයෙන් pseudo code එක ඔය if එකක් දානවනම් මෙන්න මේ set එකම එක set එකක් විදිහට එන්න ඕන හැම වෙලේම. ඔය condition ටික. දැන් මේකම මේ හතරම තියෙනවද? හතරම තියෙන්න ඕන. හරි මේ end if එකත් බලන්න. හොඳ දැන් හිතන්නකෝ මම ඔයාලට පෙන්නන අර මේ ඔය මේ nested if කියලා අහලා තියෙනවා. nested if කියලා. ඒ කියන්නේ අර if else ඇතුළේ තව if else ගොඩ යනවා තියෙන්නේ. ඒතරන්නේ ඒ වගේ තිබ්බොත් අපි ඒ දාන if දාන ප්‍රමාණයටම හරියන්නේ end if උත් දාන්න ඕනේ. හරි. දැන් මේක ඇතුළේ if else දාලා මේක ඇතුළේ තව if else එකක් තිබ්බයි හිතන්න මේ ටික වෙනුවට. මේක ඇතුළේ තව if else එකක් තියෙනවා. ඒකට එතනත් end if එකක් දාලා තමයි අපි එළියට එන්නේ. හරි. ඒකට ඒ වගේ එක තියෙනවා. ඊට පස්සේ තව එනවා මේ repetition. දැන් අපි repetition කතා කරානේ. ඔය repetition අපි pseudo code වල ලියද්දිත් මේ repetition type තුනක් අපි කතා කරනවා. for do එකයි, while end while එකයි, repeat until එකයි. හොඳයි. ඒතර මේවත් අපි දැන් මේවා බලමු. හොඳයි. මේ ලියලා බලමු එතකොට ඔයාලට තේරෙනවා හොඳට. හොඳයි. මේවත් තියෙනවා. for do, while end while, repeat until. හොඳයි. දැන් මේ repeat until එකේ තමයි අර condition එකක් සත්‍ය වෙනකම් repeat කරන්න. හොඳයි. අරුට රිදෙනකම් ගහන්න. repeat until. හරි. රිදෙනකම් ගහන්න. while end while. හොඳයි. while end while කියලා කියන්නේ condition එක මුලින් check වෙන්නේ. හොඳයි. while හරි. while මට මොකක් හරි condition එකක් තියෙනකම් මෙන්න මේ වැඩේ කරන්න. හොඳයි. for do කියලා කියන්නේ අපි step ගන්න හරියටම දන්නවා. හොඳයි. for do මම ඉන්නේ heading වලට කිව්වේ බලමු. for do සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අපි step ගන්න හරියටම දන්නවා. හොඳයි. 1 ඉඳන් 10 දක්වා මෙන්න මේ වැඩේ කරන්න. 1 ඉඳන් 100 දක්වා මෙන්න මේ වැඩේ කරන්න. හොඳයි. අන්න ඒ වගේ. මේ while end while කියලා කියන්නේ අපි condition එක මුලින් check කරලා මේ condition එක මෙන්න මේක මේ condition මේ වෙලා තියෙනකම් while මේ number එක 1000ට වඩා අඩුවෙන් තියෙනකම් මොකක් හරි මේ වැඩේ කරන්න. repeat until කියන්නේ අපි condition එක අන්තිමට check කරා. අන්න ඔය ටික. හරි. එතකොට pseudo code වල මේ ඔක්කොම capital ලකුණු තියෙන්න ඕන. ඒ pseudo code වල තියෙන keyword වචන වල capital තියෙන්න ඕන. begin end input read එකට අපි පාවිච්චි කරනවා මේ input එකට output කරන්න මේ වචන තුන පාවිච්චි කරනවා output display show process එකට process calculate අපි පාවිච්චි කරනවා if else එකක් අපි දානවා නම් මේ වචන හතර අනිවාර්යයෙන්ම දාන්න ඕන if then දැම්ම if then දාලා පිරුචි
යනවා එනවා මොකද if else දානවා නම් if දැම්මා then දැම්මා ඊට පස්සේ පළවෙනි ඉන්ස්ට්‍රක්ෂන් එක දැම්මා ඊට පස්සේ else දාලා අනිත් ඔප්ෂන් එක දැම්මා end if වලින් ඉවර කරන්න ඕන අත තියාගන්න ඊට පස්සේ for do තියෙනවා while end while තියෙනවා repeat until තියෙනවා හරි මේ ටික ටක් ගාලා ලියා ගන්න පොතේ මෙන්න මේ සෙට් එක ලියා ගන්න ඕන මේ සෙට් එක ලියා ගන්න මේකේ මාතෘකාව ලියන්න simple English terms used in and pseudocode කියලා ලියලා මේ ටික පල්ලෙහා ලියන්න. simple English terms used in and pseudocode කියලා ලියලා පල්ලෙහා මේ ටික ටක් ගාලා ලියා ගන්න. හරිද?
හරි. හරි. දැන් අපි බලමු සිම්පල් සූඩෝ කෝඩ් එකක් ලියන්න. දැන් හිතන්න අපිට සූඩෝ කෝඩ් එකක් ලියන්න ඕන වෙනවා මේ ෆ්ලෝ chart එකට. මොකද්ද? සර්කල් එක ඒරියා එක හොයන ෆ්ලෝ chart එකක් තියෙනවා. හොඳයි. ඒතර අපි දැන් ඒකේ මේ ඇල්ගොරිතම් ලියලා ෆ්ලෝ chart එක ඇඳලා තියෙනවා. අපි ස්ටෙප් ටික හොයාගෙන අපි ෆ්ලෝ chart එක ඇඳලා තියෙනවා. දැන් මේකට අපිට ඕන සූඩෝ කෝඩ් එකක් ලියන්න ඕන. හරි. ලියමු බලන්න. සූඩෝ කෝඩ් එකක් අපි ලියද්දී මුලින් මොකද කරන්නේ? අපි හැම වෙලේම begin එකයි end එකයි දාගන්න. හොඳයි. begin එකයි අපි end එකයි අපි හැම වෙලේම සූඩෝ කෝඩ් එකේ තියෙනවා. ඒ කියන්නේ begin වලින් පටන් ගන්නෙ end වලින් ඉවර කරන්නේ. හොඳයි. කොහොම ඩොට් එකක් සාමාන්‍යයෙන් දානවා ඉතින්. හොඳයි. begin එකයි end එකයි. අපි ඊට පස්සේ ඇතුලේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. මේ වගේම දැන් මේක ස්ටාර්ට් කරා end කරා. අන්න ඒ වෙනුවට තමයි begin එකයි end එකයි අපි මේ සූඩෝ කෝඩ් එකේ දාන්නේ. හොඳයි. ඊට පස්සේ අපේ flow chart එකේ මොකක්ද තියෙන්නේ? input the radius of the circle. හොඳයි. input එකක් දෙන්න ඕන අපි. අපිට input එකක් දෙන්න පුළුවන් විදි කීයක් තියෙනවද? 3ක් තියෙනවා නේ. input කියන්න පුළුවන්, read කියන්න පුළුවන්, get කියන්න පුළුවන්. ඉතින් ඔතනින් කැමති වචනයක් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. අපේ flow chart එකේ input කියලානේ. ඒක මට පුළුවන් input කියලා ලියන්න පුළුවන්. මෙහෙම ලියුවොත් වැරදි. හරි. ඔක්කොම කැපිටල් වෙන්න ඕන. හරි. input. හරි. input radius. මම radius එක අරය input කරනවා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? තව input නැහැනේ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? process එක තියෙන්නේ. calculate the area of the circle. අන්න දැන් අපි area එක calculate කරන්න ඕන. process එකක් තියෙනවා. එතකොට process එකක් අපි පෙන්වන්න සූඩෝ කෝඩ් වල අපට වචන දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එක්ක calculate කියන්න පුළුවන්. මොකක්ද අනිත් වචනේ? මොකක්ද අනිත් වචනේ? process. එක්ක process කියන්න පුළුවන්. නැත්නම් calculate කියන්න පුළුවන්. හොඳයි. මෙතන දාමු calculate කියලා. එතකොට මම කියන මෙහෙම calculate හොඳයි calculate area හොඳයි calculate area සමානයි අපි area එක කොහොමද හොයන්නේ වෘත්තයක 5r වර්ගයනේ. එතකොට මට කියන්න පුළුවන් area සමානයි 5r වර්ගය කියන්නේ 22 බෙදීම 7. 22 7 බෙදීම වැඩි කිරීම radius වැඩි කිරීම radius ඔන්න ඔය විදිහට. හරි. එතකොට ඉතින් අපට ටක් ගාලා මේ සූඩෝ කෝඩ් එකේ වචන අඳුර ගන්න පුළුවන්. හොඳයි. calculate. ඒ කැපිටල් වලින් තියෙන මේක. හොඳයි. calculate කරන්න මොකද්ද? area සමානයි 22 බෙදීම 7 වැඩි කිරීම radius වැඩි කිරීම radius. හොඳයි. අපි වර්ග බලය හොයන ඔය විදිහට ඒ සමීකරණ ලියලා තියෙනවා. දැන් ඔන්න මෙතනින් අපිට area එක එනවා. හොඳයි. ඊට පස්සේ මොකද කරන්න ඕන? අපි output කරන්න ඕන. අපිට output කරන්න වචන තුනක් තියෙනවා. output, display, show. හොඳයි. ඉතින් මට කැමතියක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. display මොකද්ද? මෙන්න මෙයාව display කරන්න area. display කරන්න area එක.
ඩිස්ප්ලේ කරන්න ඒරියා එක. හරි මේක ලියා ගන්න. එක්සැම්පල් කියලා දාලා මම පැත්තෙන් ඇඳ ගන්න මේ ෆ්ලෝ chart එක. හරි. එක්සැම්පල් කියලා දාලා finding the area of circle කියලා දාලා ෆ්ලෝ chart එක වම් පැත්තෙන් අපි දැන් කන්වර්ට් part එකත් ඔහොම අල්ලගෙන යමු. එහෙනම් වම් පැත්තෙන් ෆ්ලෝ chart එක ඇඳ ගන්න. දකුණු පැත්තෙන් මේ කෝඩ් එක ලියා ගන්න. සූඩෝ කෝඩ් එක. මතක තියාගන්න මේ ඔය පාර්ට් එකත් අහන්න පුළුවන් හොඳේ. ඒ කියන්නේ ඔයාලගෙන් ෆ්ලෝ chart එක දීලා සූඩෝ කෝඩ් එක ලියන්න කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. නැත්තම් සූඩෝ කෝඩ් එක දීලා ෆ්ලෝ chart එක අහන්න එන්නත් පුළුවන්. දෙපැත්තටම ඇහෙන්න පුළුවන් පේපර් එකේ. සක්දා ලියා ගන්න. හරිද? හරි. හරි නේද? අපි ඊළඟ එක්සැම්පල් එක බලමු. එක්සැම්පල් 2 කියලා ලියන්න. එක්සැම්පල් 2 කියලා ලියන්න. අපි කොහොලින් කරලා ඉන්නකෝ. අපි බලමු finding a number odd or even. නම්බර් එකක් odd ද even ද කියලා අපි හොයන්න හදන්නේ. ඕකට අපි සූඩෝ කෝඩ් එකක් ලියනවද කොහොමද කියලා බලමු. මම මේ ටික මකලා දානවා. හොඳයි. එතකොට අපි දන්නවා හරි. ලියන්න මාතෘකාව ලියන්න. Finding whether a number is odd or even. Finding whether a number is odd or even. හරි. එතකොට ඔන්න දැන් අපි ෆ්ලෝ chart එක තියෙනවා නේ. ස්ටාර්ට් කරලා තියෙනවා. එන්ඩ් වෙලා තියෙනවා. හරි. එතන අපි දන්නවා සූඩෝ කෝඩ් එකේ අපි හරි begin කරනවා end එක දාන්න. හරි. begin කියලා පටන් ගන්න සූඩෝ කෝඩ් එක කැපිටල් අකුරු n කියලා අපි ඉවර කරනවා. හරි. හරි. දැන් බලමු ඊට පස්සේ. ඔන්න අපි දැන් මේ මොකක්ද කරන්නේ? නම්බර් එකක් odd even ද කියලා බලන ප්‍රෝග්‍රෑම් එකනේ. එතකොට අපි
මේ ඇල්ගොරිතම් එක ෆ්ලෝ chart එකක් විදිහට අපි ලියලා තියෙනවා. අපි දැන් ඔය ඇල්ගොරිතම් එක මේ සූඩෝ කෝඩ් එකකට ගන්න හදන. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? අපි නම්බර් එක මුලින්ම ගන්න ඕන නේ. අපි නම්බර් එකක් ඔත්තේද රට්ටේද කියලා බලන්න හදන්නේ. හරි. එහෙනම් මොකද්ද කරන්නේ? input the number කියලා මෙතන තියෙන්නේ. හොඳයි. දැන් අපි දන්නවා අපිට input එක ගන්න වචන කීපයක් තියෙනවා. එක්ක input, නැත්නම් read, නැත්නම් get. හොඳයි. හරි. මම මෙතන දාන්නම් read කියලා. read number. හොඳයි. read numbers. read number. ඊට පස්සේ අපරෝණ මේක මෙහෙම දාන්න පුළුවන් read number as කියලා මොකක් නමක් දෙන්න පුළුවන් as b හරි as p හරි as n හරි ඔහොම කියන්න පුළුවන් වුණා හොඳ මම නිකම්ම කියන read number ඊට පස්සේ මොකද්ද කරන්නේ අපිට දැන් තියෙන process එකක් හොඳයි අපිට දැන් තියෙන process එකක් හරි ඒතර process එක අපිට පෙන්වන්න පුළුවන් කියන්න පුළුවන් ආකාර දෙකක් තියෙන එක process නැත්නම් calculate මම මෙතන කියන්නම් calculate හොඳයි calculate දැන් අපිට number එක ආවනේ එහෙනම් අපි මේ number එක පාවිච්චි කරලා අපි calculation එකට යන්නේ මොකද්ද calculate කරන්නේ calculate කරන්න remainder after number is divided by 2 මම මේක line දෙකකට ලියන්නම් ඕන remainder after number is divided by 2 දෙකෙන් බෙදලා ඉතිරිය හොයන්න remainder එක ගන්න කියලා කියන්නේ හොඳද දෙකෙන් බෙදලා remainder එක ගන්න කියලා කියන්නේ මොකද calculate කරන්න කියලා කිව්වේ right ඔන්න දැන් අපිට එනවා interesting කැලලක් මොකද්ද මේ if else එකක් එන්නේ නේද මෙන්න මෙයා එන්නේ if else එකක් එන්නේ හොඳයි if else එකක් එන්නේ use to indicate selection එකක් එන්නේ හොඳයි දැන් ඔන්න if else එක අපි ලියන්නේ කොහොමද කියලා බලමු හොඳයි අපිට දැන් remainder එක ආවා අපිට දැන් remainder එක check කරන්න ඕනේ බිංදුවට වඩා වැඩිද කියලා මේ check කරන්න ඕනේ බිංදුවට වඩා වැඩි නම් yes නම් මේක no නම් මේක හරි එතකොට මෙහෙමයි ලියන්නේ if capital හොඳ capital if හොඳ හරි මෙතන remainder එක එනවනේ if remainder කියන ඉතිරිය හොඳ if remainder equal 0 ඔන්න condition එක හොඳ if මේක බිංදුවට සමානයි නම් අපි මේක තමයි check කරන්නේ හොඳ මේ ඇතුලේ තියෙන එක මේ box එක ඇතුලේ තියෙන එක තමයි මේ condition එක විදිහට මෙතෙන්ට එන්නේ හැම වෙලේම හොඳයි මේක තමයි condition එක අපේ අපි check කරන condition එක මේකයි හොඳයි මෙන්න condition එක if වලට පස්සම condition එක එන්නේ if remainder equals 0 අපි මෙතන දාන්න ඕන then එහෙනම් remainder එක බිංදුව නම් then මෙන්න මේක කරන්න හොඳයි අපි මොකද්ද කරන්න කියන්නේ yes නම් and even number කියලා display කරන්න display even number display කරන්න even number කියලා හොඳයි ඔන්න අපි if else එකේ තව කැල් දෙකක් දාලා දෙන්න if එක දැම්මා then එක දැම්මා හොඳයි if remainder equals 0 then මේක කරන්න එහෙම නැත්තම් කියලා අපි කියන්නේ කොහොමද else එකෙන් තමයි අපි මේ if then else එකෙන් තමයි අපි එහෙම නැත්තම් ඔයා කරන්න මොකද්ද මෙතනින් no නම් මොකද්ද කරන්නේ ඔයා මේක odd number එකක් කියලා කියන්නේ හොඳයි else එහෙම නැත්තම් display
odd number. Display odd number. කියලා දාලා මතක් කළාම මෙතෙන්ට දාන්න ඕන මොකද්ද? end if එක දාන්න ඕන. හරි. ඔන්න පාර්ට් එක. ඔන්න ඔහමයි අපි ඕකේ සූඩු කෝඩ් එක ලියන්න කියලා කිව්වොත් ලියන්නේ. මොකද්ද? නම්බර් එකක් odd even ද කියලා අපිට හොයන්න කියලා කිව්වොත්. හොඳයි. ඕක ටග් ගාලා ලියගන්න. sample 2 කියලා දාලා ලියන්න finding whether a number is odd or even. කියලා ලියලා මම පැත්තෙන් flow chart එක අඳ ගන්න දකුණු පැත්තේ සූඩු කෝඩ් එක ලියන්න. ඉක්මන් කරලා ටග් ගාලා අඳ ගන්න. මම මේකත් රෙකෝඩ් කරනවා. මම මේ රෙකෝඩ් එක දාන YouTube එකට පස්සේ රෙකෝඩ් කරන්න පුළුවන් ඔයාලට. මම ගීසත් එකක් දාලා තියෙන්නේ. root එකට දැම්මා. දෙනුවන් මැෂින් එකේ මොකක් රවුලක්ද? මිනිහා යනවා එනවා. උන්ගේ වැත්ත සිග්නල් නැහැ. ඒක තමයි දෙපාරක් මම දැක්ක වදාගෙන ගියා. චරන් දුන්නේ චරන් තමයි ගිහිල්ලා තියෙන්නේ. සිවුඩ කෝඩ් ලියන එක හරි අමාරුනේ. අහුනේ මොකද්ද? ගොඩක් අමාරු. මොකද්ද ගොඩක් අමාරු? සිවුඩ කෝඩ් ලියන එක ඕ එතකොට Pascal සූඩු කෝඩ් අමාරු කියලාද කියන්නේ? ඔව් මෙතුම්ට අමාරු. ඇයි බොලේ මේක අමාරුයි නම් පැස්කල් නෑ. සූඩ කෝඩ් ලේසියිනේ. මේක ඔයා අමාරුනේ පුතේ හොඳටම බලන්න ඕනේ මේක. පස්සේ රිෆර් කරන්න. මේක ඔළුවට දාගත්තාම පුතේ අමාරු විදියක් නෑ. මොකද අපි සූඩු කෝඩ් මටත් ලියන්නේ. අමාරු. ඔව් සූඩු කෝඩ් අමාරු වෙනම් අනිවාර්යෙන් හොඳටම බලන්න ඕනේ. මේ සූඩු කෝඩ් ලියුවා කියන්නේ ඊට පස්සේ පැස්කල් කෝඩ් එක දෙසි වෙනවා. සූඩු කෝඩ් ලියන්න හේතුවක් පැස්කල් කෝඩ් ලියන්න පහසු කරගන්න තමයි සූඩු කෝඩ් ලියන්නේ. ගොඩක් ප්‍රශ්නය වෙයි බාගෙට. ඔව් මේ 11 වසරෙන් පුතේ අනිවාර්යෙන් A එකක් දාන්න ඕන නම් B එකක් දාන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේක පුළුවන් වෙන්න ඕන. ඒකද නිකන් බලන් ඉඳලා ඒ හම්බෙන්නේ නැහැ ඕනේ මාන්සෙ වෙන්න ඕන. මේ අනිවාර්යයි පේපර් එකේ ෆස්ට් පේපර් එක සෙකන්ඩ් පේපර් එකේ අනිවාර්යයෙන්ම එහෙන පාඩයක් තමයි මේ පාඩම. A එකට යන්න නම් B එකට යන්න නම් even C එකට යන්න නම් අනිවාර්යයෙන්ම මේ පාඩම් හොඳටම පුළුවන් වෙන්න ඕන. අපිට 10 ටිකක් කරමු. ඔව් 10 ටික කරන්න.
අද හවසත් එක්සෙල් අඟරුවාද පන්තිය නැද්ද? ඔව් දැන් පුතේ අඟහරුවා තමයි මම දාන්නේ. මේ අඟහරුවාද පටන් ගන්න පුළුවන්කම තියෙනවා. මේ මට පොඩි වෙලාවක් රස්සයක් තිබ්බ අඟහරුවා පහුවේ සතිය ටිකේ. මේ සතිය කරන්න පුළුවන්කමක් තියෙනවා පටන් ගන්න. අඟහරුවාද රෑ තමයි මම හිතන් ඉන්නේ 8 ඉඳන් 10 වෙනකම්. මේ අඟහරුවාද කරන්න ආසර්. try කරමු. හොඳේ. මම ඔයාලට කියන්නම් මන්ඩේ හෙට කියන්නම් මේ පුළුවන්ද කියන එක. මේ අද හවසට එක්සෙල් තියෙනවා 10 වෙනි කට්ටියට කැමති නම් ජොයින් වෙන්න පුළුවන් ඔයාලට. මම දාන්න link පන්තියක් එක. කියලා. alright පුළුවන් කට්ටිය කැමති නම් ජොයින් වෙන්න පුළුවන් කට්ටිය. හරි මේක ඇන්දානේ. අපි ඊට පස්සේ බලමු තව එකක්. හරි. example 3 කියලා දාන්න finding the total of some numbers. Finding the total of some numbers. number කීපයක් තියෙනවා. අපි කොච්චරද කියලා number දන්නේ නැහැ. හොඳේ. දැන් මේකෙත් අර condition එක මේ දැන් මේ flow chart එක බලන්න. Finding the total of some numbers. මේ flow chart එක මොකද දෙන්නේ බලන්න. start කරා. start කරලා හරි මේ බලන්න. දැන් මේකෙන් මොකද්ද වෙන්නේ? මේ flow chart එක හොඳට බලන්න. Finding the total එක තමයි හොයන්න යන්නේ. Total of some numbers. number කීපයක එකතුවක් අපි මේ හොයන්න හදන්නේ. හොඳේ. ඒ කියන්නේ number ගොඩක් එනවා ඇති. හරි. මුලින් 5 හරි 6 2 හරි 9 හරි ඕන නම්බර් ටිකක් කියන මේ වගේ නම්බර් ටික එකින් එක අපි දෙනවා යාට. ඒතර යා මේ ටික එකතු කරලා අපිට ටෝටල් එක අන්තිමට අවුට්පුට් කරනවා. අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මේ. හොඳයි. එතකොට මුලින්ම ස්ටාර්ට් කරා එන්ඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මේකදී අපි දැන් අවුට්පුට් කරන්න මොකද්ද? ටෝටල් එකනේ. අපි අවුට්පුට් කරන්න ටෝටල් එක. හරි. එතකොට මම මුලින්ම process එකක් අපි define කරගන්නවා. process එකකට දාලා තියෙනවා දැන් total එක equal 0 කියලා. හොඳේ. total එක සමානයි 0 කියලා මම define කරගන්නවා. total සමානයි 0 කියලා අපි define කරගන්නවා. දැන් ඔයාලට ඉස්සරහට මේ style එක ගොඩක් හම්බ වෙනවා. සාමාන්‍ය අපි Pascal program ලියද්දිත් pseudocode ලියද්දිත් අපි සමහර variable කියලා අපි දැන් පාවිච්චි කරන ඉස්සරහට variables කියලා පාවිච්චි කරනවා. අපි variable එකකට එකේ value එක අපි program එක පටන් ගද්දී අපි එයාට value එකක් දෙනවා. value එකක් නැහැ. අපි එයාට බිඳුව කියලා assign කරනවා. අපිට කැමති value එකක් assign කරන්න පුළුවන්. අපි ඒ වගේ එයාට value එකක් අපි මුලින්ම assign කරනවා. හරිද? එතකොට මේ මෙතන මේ කරන්නේ මේ එහෙම වැඩක් මේ කරලා තියෙන්නේ. හරිද? මම total සමානයි 0 කියලා මම එයාට අගයක් මුලින්ම දෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? arrow එක පල්ලෙහාට තියෙන්නේ get the number n. හොඳ අපි number එක ගන්නවා. හරි. get the number n. මේ n කියලා කියන්නේ මේ ඊළඟ සංඛ්‍යාව කියන තේරුවෙන් තමයි මේ n කියලා අපි ලියලා තියෙන්නේ. හරි. එතකොට අපි දැන් number එක ගන්නවා. අපි දැන් මේ 5 ගත්තා කියලා. මේක තමයි ඊළඟ number එක. 5 අපි ගන්නවා. හරි. 5 ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න දැන් process එකක් දාලා තියෙනවා total සමානයි total ධන n. හරිද?
දැන් ටෝටල් වගේ කීයද බිඳුවයි. හරි. ඒ කියන්නේ මෙතන බිඳුව ධන n. n වලගේ කීයද දැන් 5යි. 5නේ ගන්න. ඔන්න දැන් ටෝටල් එකට අලුතෙන් වැලියු එකක් එනවා. ටෝටල් එකට අලුතෙන් වැලියු එකක් ආවා. ටෝටල් ධන n කියලා. හරි. එතකොට දැන් ඔන්න ටෝටල් එක 5 වුණා. අන්න ඊට පස්සේ අපි චෙක් කරන්නේ are there any more numbers? Are there any more numbers? දැකද? කන්ඩිෂන් එක අන්තිමට චෙක් කරන්න. හරි. කන්ඩිෂන් එක අන්තිමට චෙක් කරන්න. හරි. අර repeat until එකක් තමයි මේ ස්ටයිල් එකේ එන්න පුළුවන්. හරි. ඉතින් මෙතන අහනවා are there any more? Are there any more numbers? හරි. Are there any more numbers? මං දැන් පොඩි දෙයක් කියන්නම්. මේ කන්ඩිෂන් එක අන්තිමට චෙක් කරනවා නම් හරි කන්ඩිෂන් එක අන්තිමට චෙක් කරනවා නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන repeat until එක කන්ඩිෂන් එක මුලින් චෙක් කරනවා නම් තමයි අපි while and while එක පාවිච්චි කරන්නේ. හරි මේක හොඳට මතක තියාගන්න. හරි කන්ඩිෂන් එක අන්තිමට චෙක් කරනවා නම් repeat until එක පාවිච්චි කරන්නේ. කන්ඩිෂන් එක උඩ චෙක් කරලා අපි ස්ටෙප් ටික යනවා නම් තමයි while and while එක පාවිච්චි කරන්නේ. හොඳද? ඊට පස්සේ output කරලා දෙන total එක. අපි ඔක ලියමුද pseudo code එක. කොහොමද පටන් ගන්නෙ? begin කරා end කරා. හොඳයි. ඊට පස්සේ අපි මුලින්ම මේ total සමානයි equal කියලා අගයක් අපි define කරනවා. variable එකක් තමයි define කරන්නේ. ඉතින් pseudo code එක අපි ඔක ලියන්නේ මෙහෙම. අපි මුලින්ම නිකම්ම ලියනවා total සමානයි 0 කියලා ලියනවා. අපි අගයක් මුලින්ම දෙනවා. total සමානයි 0. හරිද? අපි ඊට පස්සේ මොකද කරන්නේ? input එකක් තියෙන්නේ. get the number n. අපි දන්නවා input එකක් මට කියන්න පුළුවන් input get read කියලා. හොඳයි. හැබැයි අපි කොහොම ලියන් ගියොත් හරියයිද? නෑ. අන්න very good. කොහොම ලියන් ගියොත් හරියන්නේ නැහැ. එයි. ඔයාලා මොකද කියලා බලන්න. ඔව් මේ repeat එකක්නේ තියෙන්නේ. නේද? මෙන්න මේ ඔක්කොම ටික ඇවිල්ලා repeat එකක්. නේ? මේ මෙතනින් ඇවිල්ලා මේ මෙහොම ඇවිල්ලා කොහොම ගිහිල්ලා ආයෙ මෙතෙන් ඇවිල්ලා තියෙනවනේ. නේ? මෙතෙන් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ මේ මුළු සෙට් එකම. හොඳයි. ඒ කියන්නේ මෙන්න මේ මුළු සෙට් එකම අපි ලියන්න ඕන මොකක් ඇතුළේද? මෙන්න මේ වගේ මොකක් හරි එකක් ඇතුළේ ලියන්න. ඔක while එකක් හරි for do එකක් හරි repeat until එකක් හරි ඇතුළේ තමයි ලියන්න ඕන. හොඳයි. එතකොට මොකද්ද පාවිච්චි කරන්න කියන එකට අපිට hint එකක් ගන්න පුළුවන්. condition එක check කරන්නේ කොතනද කියන එක මත. හරි. එතකොට මේ repeat until අපි පාවිච්චි කරන්නේ මෙන්න මේක වෙනකන් මේ වැඩේ කරන්න. condition එක අන්තිමට check කරන්න. හරි. මේ are there any more numbers? number තියෙනකන් check කරන්න. number තියෙනකන් yes නම් check කරන්න. are there any more numbers? yes නම් check කරා. yes නම් check කරා. yes නම් check කරා. හරි. condition එකක් repeat කරනවා until number තියෙනකන්. අපි මේකට පාවිච්චි කරන්නේ නා repeat until එක. හොඳයි. හරි. එහෙමනම් අපි හැම වෙලේම ඔළුවේ තියෙන්න ඕන මෙන්න මේ වගේ repeat එකක් කොහොම තිබ්බොත් මේ වගේ error එකක් මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ වගේ repeat එකක් තිබුණොත් අපි ඒ set එකම ලියන්න ඕන repeat එකක් ඇතුලේ. හරි. repeat until ඇතුලේ. එහෙනම් අපි කොහොමද repeat until එක ලියන්නේ pseudo code එකේ? මෙන්න වචන දෙක. repeat until එච්චරයි. හරි. මම repeat කියලා ලියනවා. repeat කියලා ලිව්වා. අපි until කියලා ලිව්වා. හොඳයි. repeat කියලා ලිව්වා. until කියලා ලිව්වා. repeat කියලා මම මේ condition ටික ලියනවා. ඇතුළේ තියෙන steps ටික ලියනවා. until කියන එකට condition එක ඉස්සරහින් දානවා. හොඳයි.
එහෙනම් රිපීට් කරන්න මොනවද ස්ටෙප්ස් ටික දැන් කියමු. get the number. හරි. මෙන්න අපේ පළවෙනි එතුළදින් පළවෙනි එක. හරි. මොකද්ද? get the number නේ. අපි ලියමු read number as n. හරි. මොන නම්බර් එක ගන්නවා? get the number as n. read කියලා දැම්මේ. ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? මම calculate කරනවා total සමානයි total ධන n. හරි. නේ? මෙතන අපි මේ ඇතුලේ දෙවෙනි ස්ටෙප් එකේ අපි කරේ ඒකයි නේ. ඔන්න repeat until එකේ දෙවෙනි ස්ටෙප් එක read කරා calculate total. හරි. ඔන්න ඔච්චරයි ඇතුලේ ස්ටෙප් තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි මේ ඇතුලේ condition එක check කරන්නේ. හරි. condition එක දාන්නේ අපි until එකට පස්සේ. හරි. අපිට ඉතින් condition මෙහෙම දාලා දෙන්නේ. හරි. until numbers are over. හරි. දැන් මේ pseudo code එක ගන්න. pseudo code එක කියන්නේ මේ human friendly එකක්. අපිට කියවන්න තියෙන එකක්. හරිද? ඉතින් until numbers are over කියලා අපිට කියන්න පුළුවන්. හරිද? ඔන්න අපේ repeat until එක හරි. දැන් මොකද ලියන්නේ? අන්තිමට මේකෙන් එළියේ මොකක්ද තියෙන්නේ? මෙන්න මේ step එක නේ. output එක display කරන්න. අපි මෙතන ලියනවා display මොකද්ද? එකතු වෙන ගන්න display total. එච්චරයි. හරි. ඔකත් අඳගන්න. සකස් කරලා අඳගන්න මම කට්ටිය. example 3 කියලා දාලා මාතෘකාව ලියන finding the total of some numbers. ඔය chart එක ඇඳලා දකුණු පැත්තෙන් pseudo code එක ඇඳලා. මල්චි නෑ එහෙම ලියන්න නෑ පුතේ. එහෙම ලියන්න අවශ්‍ය නැහැ. අපිට දැන් ඔතන ඇත්තටම පුතේ ඔය ස්ටයිල් එක අපි දැන් මේ ඉස්සරහට මේ ඒ කියන්නේ Pascal හරි මොන හරි ප්‍රෝග්‍රෑමින් එක කරන්න හදන්නේ. එතකොට ඔය ස්ටයිල් එකේ process එකක් ඇතුළේ ඔය ලියලා තියෙන variable define කරන්න ඔය විදිහට. හොඳේ. අපිට දැන් නිකම්ම ලියන්න බැහැනේ flow chart එකේ අඳින්න බෑනේ නිකම්ම මේ total සමාන බිඳුවයි කියලා. ඉතින් ඒ හින්දා තමයි process box එක පාවිච්චි කරන්නේ. එතකොට හැබැයි අපි ප්‍රැක්ටිස් එකක් විදිහට අපි කොහොමද තමයි ලියන්නේ total සමාන 0 කියලා. හරිද? එතකොට මෙතන total මේක process box එකක් ඇතුළේ තිබ්බා කියලා අපි pseudo code එකේ මෙතන process හරි calculate කියලා හරි ලියන්න ඕනේ නැහැ. හරිද? අප ඩිරෙක්ට්ලිම මුලින් සාමාන්‍ය අපි මේ variable declare කරන්න ඒවා ටික අපිට මුලින් මේ වගේ total සමාන 0 තව මොන හරි තියෙනවා නම් ඒ ටික අපිට ඒ විදිහටම ලියන්න පුළුවන්. හරිද? ප්‍රශ්නයක් නැහැ.
ඔව් කැපිටල් එක පුතේ අනිවාර්යයි. කැපිටල් එක අනිවාර්යෙන් කරන්න. මේ මොකද ඔයාලා පොතේ ෆලෝ කරලා තියෙන ඒ ස්ටයිල් එක. හරිද? ඔයාලා පොතේ ෆලෝ කරලා තියෙන කැපිටල් ස්ටයිල් එක ඒ හින්දා අනිවාර්යෙන්ම කැපිටල් පාවිච්චි කරන්න ඕන. process කියලා ලිව්වොත් නම් පුතේ මට වැරද්දක් පේන්නේ නැහැ. process කියලා ලිව්වා කියලා මෙතන process කියලා ලිව්වා කියලා වැරද්දක් ඒ කියන්නේ theoretically වැරද්දක් පේන්නේ නැහැ. මෙතන process කියලා ලිව්වා කියලා වැරද්දක් පේන්නේ නැහැ. හොඳයි. වැරද්දක් නැහැ. මෙහෙම ලියන්න පුළුවන්. හැබැයි අර best practice එක තමයි එහෙම ලියන්නේ නැහැ. best practices කියලා අහලා තියෙනවද best practices කියලා? අපි දැන් මේ pseudo code ලියන අරමුණ මොකද්ද? අපි මේ pseudo code එක ලියන්නේ අපි ඊළඟට මේක බලන්න Pascal code එක තමයි ලියන්න හදන්නේ. හොඳයි. ඒතකොට ඒකට පහසුවක් වෙන්න තමයි අපි මේක ලියන්නේ. ඉතින් Pascal code එක ඔයාලට මතක නම් අපි හැම වෙලේම මෙහෙම තමයි ටක් ගාලා මේ උඩම variable ටික define කරන්නේ. ඒතකොට මේක හරි සමානයි Pascal code එකට. හොඳයි. ඉතින් මතක තියාගන්න අපි pseudo code ලියන්නේ අපේ code එක පාවිච්චි කරගන්න. හොඳයි. ඒක වැරද්දක් නැහැ. හැබැයි ඕක තමයි best practice එක. හරි ලියාගත්ත නේද? හරි අපි තව එකක් ටක් ගාලා කරමු. මෙන්න මේක. හරි. example 4 කියලා දාන්න. example 4 කියලා දාන්න. finding the smallest number from 10 input numbers. සංඛ්‍යා 10කින් සංඛ්‍යා 10ක් අපි එන්ටර් කරනවා. හරිද? සංඛ්‍යා 10ක් එන්ටර් කරාට පස්සේ ඒකේ කුඩාම නම්බර් එක හොයන්න අපි හදන්නේ. හරිද? දැන් මේක ටිකක් අමාරුයි. හරිද? අපි දැන් හරිනම් මේක ෆ්ලෝ chart පාඩමේ මුලින් කතා කරන්න ඕන. හොඳ? මේ ෆ්ලෝ chart ගියසදී කතා කරානේ. ෆ්ලෝ chart ගියසදී කතා කරලා මේ අපි මේ ටික තාම කතා කරේ නැහැ. මොකද අපි එදා ඉවර කරේ අර if else එකක් දාලා අර grade දාන එක කතා කරේ ABC දෙන විදියනේ. එතකොට අපි බලන්න ඕන දැන් මේ ටිකක් ඇඩ්වාන්ස් ෆ්ලෝ chart එකක් බලමු. මෙන්න මේක. හොඳ? දැන් ඔයාලට කවුරු හරි කියනවා ෆ්ලෝ chart එකක් අඳින්න කියනවා ෆ්ලෝ chart එකක් අඳින්න කියනවා නම්බර 10ක් ඔයගොල්ලෝ ඉන්පුට් කරනවා. හොඳ? හරි අපි 24 හොඳ 12 හොඳ 18 කොහොම නම්බර 10ක් ඔයගොල්ලෝ ඉන්පුට් කරනවා. ඉන්පුට් කරාට පස්සේ අන්තිමට කියන්න ඕන ඔයා මේ එන්ටර් කරපු අඩුම සංඛ්‍යාව දැන් මේක ඇටිය 12නේ 12 කියලා අවුට්පුට් වෙන්න ඕන. නම්බර 10ක් ඇතුළත් කරාට පස්සේ ඒ ඇතුළත් කරපු සංඛ්‍යාවලින් කුඩාම සංඛ්‍යාව මෙන්න මේකයි කියලා ඩිස්ප්ලේ අවුට් එකක් එන්න ඕන. හොඳයි. finding the smallest number from 10 input numbers. හොඳයි. right. දැන් මෙහෙම එකට ඔයාලට ෆ්ලෝ chart එකක් අඳින්න කියනවා. හොඳයි. හරි. ෆ්ලෝ chart එකක් අඳින්න මෙහෙමයි. දැන් අපි ඕකෙදි දන්නවා දැන් මේක අඳින්න කිව්වොත් අපි අනිවාර්යයෙන්ම දන්නවා නම්බර 10ක් අපි මේව කරන්න ඕනේ. හොඳයි. නම්බර 10ක් අපි ඉන්පුට් කරන්න ඕනේ. හොඳයි. ඒතකොට ඒ කියන්නේ අපි දැන් නම්බර 10ක් එකින් එක ඉන්පුට් කරලා අපි මේ නම්බර එකින් එක චෙක් කරන්නත් ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේකේ රිපිටිෂන් එකක් යනවා. මේකේ රිපිටිෂන් කියන කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එකක් තියෙනවා.
repetition කියන control structure එකක් මේකේ තියෙනවා. repetition කියන control structure එකක් තියෙනවා. ඒ කියන්නේ එක්කෝ මේ loop until එකක් හරි එහෙම නැත්නම් while and while එකක් හරි අපි දාන්න ඕන. හොඳයි. එක්කෝ while and while එකක් හරි repeat until එකක් හරි දාන්න ඕන. හොඳයි. for do එකක් හරි. හොඳයි. for do දාන්න ඇත්තට ස්පෙෂල් කේස් එකකට අපි මම ඒක පස්සෙම කියන්න. එක්කෝ while and while එකක් හරි repeat until එකක් හරි දාන්න ඕන. හොඳයි. හරි. මේ අපි ඒ සූඩ කෝඩ් ලියනවා. හොඳයි. එතකොට දැන් මේක ෆ්ලෝ chart එක අපි මුලින්ම අඳින්න කොහොමද කියලා බලමු. එතකොට යන්නේ ඔක මෙහෙමයි යන්නේ. හොඳද? අපි නම්බර් 10 චෙක් කරන්න ඕනේ. මුලින්ම ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ අපි ඒ නම්බර් එකින් එක නම්බර් ගන්නෙ n කියලා අපි ගන්න. input the number n. හොඳද? n කියන එක තමයි නම්බර් එක ගන්න. හොඳද? 24 12 18 වගේ නම්බර් ගොඩක් 10ක් දැන් ගහන්න හදන්නේ. එතකොට අරගෙන අපි මුලින්ම input the number n. දැන් මේ අනික මතක තියාගන්න මේ දැන් මේ වගේක් හොයන්න විදි කීපයක් තියෙන්න පුළුවන්. හොඳයි. ඒතර මේක එක ආකාරයක් විතරයි. හොඳයි. දැන් ඔයාලට ආගිව් කරන්න පුළුවන් සර් මේක මෙහෙම කරන්න නැත්නම් මේක මුලින් මෙහෙම දැම්මම හරිනේ. මෙහෙම දැම්මම හරි නේද? මෙහෙම දැම්මම හරි නේද? ඔව්. විදි කීපයක් තියෙන්නත් පුළුවන් කියන එක මතක කරන්නත් එපා. හොඳයි. දැන් මේක එක ආකාරයක් පමණයි. දැන් මේකේ හැටියට අපි මොකද්ද කරලා තියෙන්නේ? මුලින්ම නම්බර් එකක් ගන්නවා. input the number n. අරගෙන අපි අපේ ප්‍රෝග්‍රෑම් එකේ මේ variable දෙකක් තියෙනවා. minimum min minimum කියලා එකක් තියෙනවා, count කියලා එකක් තියෙනවා. හොඳයි. මේ minimum කියන එකෙන් තමයි අපි අන්තිමට මේ display කරන්නේ. minimum කියන එකෙන් තමයි අපි අන්තිම display කරන්නේ. මේක තමයි ඔයා ගහපු අන්තිම කුඩාම සංඛ්‍යාව කියන එක. හොඳයි. එතකොට අපි මුලින්ම මේ minimum කියන එකට අපි මේ අගයක් අපි assign කරනවා. මේ උඩින් ගන්නවා නම්බර් එකක්. මේ මුලින්ම ගහන 24 කියන්නකො. 24 අපි ගන්නවා. අපි ඊට පස්සේ කියනවා මේ දැන් මේ n එකට 24 යාම තියෙනවා. අපි ඊට පස්සේ කියනවා minimum සමානයි n කියලා. n කියන්නේ කීයද? 24 නේ. ඒතකොට මේ minimum කියන එකට මේකට 24 apply වෙනවා. minimum එක 24 වෙනවා. දැන්ට මෙයා දන්න නම්බර් වලින් කුඩාම සංඛ්‍යාව 24. එයා තාම දන්නේ නැහැ ඉස්සරහ මොන නම්බර්ස් ගහයිද කියලා. දැන්ට කුඩාම සංඛ්‍යාව විදිහට 24 දාගන්නවා. ඊට පස්සේනේ count සමානයි 1යි කියලාත් මම කියලා තියෙනවා. count සමානයි 1. මොනවා මම මෙතන variable දෙකක් මේ define කරේ. අර කලින් එකේ total කිව්වගේ තමයි. total සමානයි 0 කියලා කලින් එකේ කිව්වේ. අන්න ඒ ආකාරයෙන්ම තමයි. හොඳයි. right. දැන් මම යනවා ඇතුළට. හොඳයි. ඇතුළට ගිහලා මුලින්ම චෙක් කරනවා. මුලින්ම චෙක් කරන්නේ මේක. හොඳයි. මොකද්ද? මම නම්බර් 10ක් නේ ගහන්නේ. නම්බර් 10 ඉවර වෙච්ච ගමන් මම ටක් ගාලා අවුට්පුට් කරන්න රයිට්. උඹ ගහපු නම්බර වලින් අඩුම සංඛ්‍යාව මේකයි කියලා කියන්න ඕන. හොඳයි. ඒතර මම මුලින්ම චෙක් කරන්නේ ඒකයි. count less than 10. count එක 10ට වඩා අඩුද කියලා බලනවා. හොඳයි. count එක දැන් count එක 1යිනේ. දැන් count එක 1යි. ඔව්. 10ට වඩා count එක අඩුයි 1යිනේ. ඔව් yes. හොඳයි. yes. ඊට පස්සේ මොකද කරන්නේ? count එක 10ට වඩා අඩුයි කියන තව නම්බර් ගහන්න ඕන. තව 9ක්ම ගහන්න ඕනේ. yes නම් අන්න. ආපහු යාට කියනවා input n. මේ උඩ කරපු වැඩේ නේ input number n. මෙතනත් ආයේ නම්බරයක් ගන්න ඊළඟ නම්බර එක. ඊළඟ නම්බරේ අරන් මොකද්ද මම කරන්නේ? මම ඇතුලේ චෙක් කරනවා. ඇතුලේ චෙක් කරනවා. මේ n එක මේ අලුතෙන් ආපු n එක මිනිමම් එකට වඩා කුඩායිද කියලා බලනවා. දැන් මිනිමම් එකේ දැන් වැලියු එක කීයද? 24යිනේ. එතකොට දැන් මේ බලන්නේ දැන් අලුතෙන් n එක විදිහට එන්නේ කීයද? 12 එන්නේ නේ. එතකොට මෙතන මේ බලන්නේ මේ මෙතන බලන්නේ එහෙනම් 12 කුඩායිද මිනිමම් එකට වඩා බලනවා. 12 කුඩායි 24 නේ. ඔව් දැන් 24 තියෙන මිනිමම් එකේ. එහෙනම් years නම් මොකද වෙන්නේ? අලුතෙන් මිනිමම් එකට n එක ආයෙ assign කරනවා. හරි? ඇයි? 24ට 12 කුඩායිනේ. එහෙනම් දැන් මිනිමම් එක වෙන්න ඕනේ මේ සංඛ්‍යාවනේ. එහෙනම් මෙයා අලුතෙන් මෙතනින් ආයෙ define කරනවා මිනිමම් සමානයි n කියලා. ඊට පස්සේ ආයෙ මෙතනින් ඔහොම එනවා මෙතෙන්ට.
මෙතනින් මොකද කරන්නේ කවුන්ට් එක සමාන කවුන්ට් දන එක කරනවා හරි ඔන්න කවුන්ට් එකට එකක් වැඩි වෙනවා මෙතනින්දී දැන් කවුන්ට් එක දෙකයි හරි කවුන්ට් එක දෙකයි හරි එතකොට දෙක 10ට වඩා කුඩායිද ඔව් දෙක 10ට වඩා කුඩායි හරි දෙක 10ට වඩා කුඩායි yes ආය ඇතුළට යනවා අලුතෙන් නම්බරයක් ගන්නවා 18 හරි දැන් 18ට එන්නේ හරි දැන් කුඩාම සංඛ්‍යාව වෙලා තියෙන්නේ 12 දැන් අලුතෙන් 18ට එන්නේ දැන් බලන්න අලුතෙන් ආපු සංඛ්‍යාව 18 12ට වඩා කුඩායිද කියලා කුඩා නෑනේ ඒ 18 ලොකුයිනේ ඒතර no කිව්වනම් දෙලින්ම මෙතනින් යන්නේ මෙහෙ යන්නේ නැහැ එහෙනම් මිනිමම් එක චේන්ජ් වෙන්නේ නැහැ තිබ්බ වගේම තියෙනවා හරි මෙතන ගිහිල්ලා ආයෙ කවුන්ට් එක කවුන්ට් දන එක වෙනවා හරි ආයෙ මෙතෙන්ට එනවා ඒතර ඔන්න ඔය ආකාරයෙන් තමයි මේ ෆ්ලෝ chart එක තියෙන්නේ හරි එතකොට මේක ගිහිල්ලා එක වෙලාවක් එනවනේ කවුන්ට් එක මොකද වෙන්නේ කවුන්ට් එක එක වැඩි වෙලා කවුන්ට් එක වෙලාවක 10 වෙනවනේ 10 වෙනවා එතකොට 10 කුඩයි 10 මෙන්න මේ අවස්ථාවේදී තමයි 10 කුඩයි 10 අවස්ථාව තමයි මේක කන්ඩිෂන් එක නෝ වෙන්නේ අන්න එතකොට මොකද වෙන්නේ ඊට පස්සේ අවුට්පුට් මිනිමම් ඊට පස්සේ එන් කරනවා හරි මේ ෆ්ලෝ chart එක අඳගන්න මේ ෆ්ලෝ chart එක ඇඳලා ඕකේ සූඩෝ කෝඩ් එක ඔයගොල්ලෝ හෝම්වර්ක් එක විදිහට ලියන්න ඕන ෆ්ලෝ chart එක අඳගන්න මම ගෲප් එකකට දාන්නම් මේ ෆ්ලෝ chart එක ඔන්න මම ගෲප් එකට දැම්මා මේ ඔයගොල්ලෝ ෆ්ලෝ chart එක ඇඳ ගන්න ඕන ඇඳගෙන ඕකේ සූඩෝ කෝඩ් එක ලියන්න try එකක් දෙන්න ඔයගොල්ලෝ එතකොට මම පොඩි හින්ට් එකක් දෙන්නම් ඕකට while end while එකක් තමයි පාවිච්චි වෙන්නේ while end while එකක් තමයි පාවිච්චි වෙන්නේ ඇයි මේකේ කන්ඩිෂන් එක චෙක් කරන්නේ මුලින්ම මේකේ කන්ඩිෂන් එක මේ මුලින්ම චෙක් කරන්නේ කවුන්ට් එක 10ට වඩා අඩුයිද කියලා චෙක් කරනවා කන්ඩිෂන් එක මුලින්ම චෙක් කරන්නේ while end while වල while count minimum 10 count less than 10 කියලා තමයි පටන් ගන්න ඕනේ මේ loop until එකක් නෙවෙයි මෙතෙන්ට එන්නේ ඔක සූඩෝ කෝඩ් එක ලියන්න බලන්න
දැන්ද සර්? හරි. එහෙනම් පන්ති අපි ඔතන නවත්තමු. මම ගෲප් එකට දැම්මා ඔක. මේ මට කරලා කට්ටිය වන්න මේ WhatsApp ගන්න WhatsApp messages ගන්න මේ කරලා අපි අදට පන්තිය නවත්තමු. හවස පන්තිය තියෙනවා සර්. හවස පන්තිය තියෙනවා ඔව් 3යි කාලට වගේ පටන් ගන්න. අද Excel වල මේ අර ටික ඇඩ්වාන්ස් පාඩම් කතා කරන්නේ ගොඩක් ඇඩ්වාන්ස් නෑ ඉතින් බලන්න පුළුවන් නම් එන්න වටිනවා. පොඩි ප්‍රැක්ටිකල් ලෙසන් එකකුයි තියරි පාර්ට් එකක් කතා කරන්න හිතන් ඉන්න දවස Excel වල. හරි මම එන පන්ති නවත්තනවා එන කට්ටියටම good bye වරුවන්. මම මේ group එකේ දාලා තියෙන්නේ ඉතින් බලන්න. එහෙනම් පන්ති නවත්තමු.